මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසල ධම්මේ භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මානිසංසා කුසල ධම්මේ වඩ්ඩේති භාවේති ති භාවනාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසෙත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පුෂ්පා අයිරාංගනී බ්‍රේසියා ඉතාලියේ සිට අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා දීර්ඝායු පුංචි පුතුට 2021 වන දින ස්වකීය ජන්මදිනය සමරපු දීර්ඝායු මන්දස්මිත පුංචි පුතණුවන්ට ආශිර්වාද කිරීමට ධර්ම දායකත්වයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිශාන් මදුරංග, චමෝදි මහේෂ්කා, දීර්ඝායු මන්දස්මිත, එල්.ඒ. ජොසපින් නෝනා යන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට අද දවසේ මේ ධර්මදේශනාවට කාලය තබමින් කාලය මා ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ අපේ හිත හදාගන්න. ඒ මොකද අපේ හිත සාමාන්‍යයෙන් මේ හීලෑ නෑනේ. ඇත්ත කතාව තමයි හිත කියන එක හීලෑ නැත. ඒක සාමාන්‍යයෙන් හිත ගැන ගවේෂණය කරපු කෙනෙක්ට තේරෙනවා සිත හීලෑ නෑ කියලා. ඒ කියන්නේ හිත හැමතිස්සෙම ලෝකයේ ආරම්මන ඉස්සරහා සිත අතීත භවයන් වල සහ මේ ජීවිතයේ අතීතයේ අරගෙන තියෙන යම් යම් හඳුනා ගැනීම එක්ක අපිට ඕන විදියට නෙමෙයි ඒ තැන්වලදී හැසිරෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ නිකන් ගන්නකෝ අකුරු දෙකක් උඹ කියලා. දැන් මේ උඹ කියන්නේ උයන්නයි බයන්නයි. හරිද? උයන්න කියන්නේ දැන් උයන්න කියන්නේ නරක වචන නේද? දැන් මම කෙනෙක්ට ඌ කිව්වහම යාට කේන්තියක් නැහැ. උඹ කියලා නිකන් කිව්වොත් කේන්තියක් නැහැ. හැබැයි මම ටිකක් ටෝන් එක වෙනස් කරලා උඹ කියලා කිව්වොත් අන්න අපිට ටක් ගාලා කේන්ති යනවා. නේ. ඒතර ඒකත් ටෝන් එකකුත් තියෙනවා. දැන් අපිට අම්මේ කියලා කියන්න පුළුවන් කාරණා කීපයකට එකක් රිදෙනවට කියන්න පුළුවන් අම්මේ කියලා. තවත් නිකන් එක පාට අපි පුදුම වුණාම අප්පේ එහෙමද කියලා අම්මේ කියලා අපි නිකන් කියනවා. ඒ කියන්නේ මේ එකම වචන අපි කතා කරන විලාසයත් එක්ක අවබෝධ කරගන්න කෙනා අවබෝධ කරන්නේ වෙනස් විදිහට. හරිද? එහෙම තමයි අපේ හිත එකට පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අපේ හිත ටක් ගාලා මේ බාහිරින් එන ආරම්මණයට අවශ්‍යතාවය මොකක්ද කියලා හොයාගන්නවට වඩා යා පුරුදු වෙච්ච විදිහට ක්‍රියාත්මක වෙන විදිය තමයි කරන්නේ. ඊට පස්සේ කියනවා සමහරක් වෙලාවට අයියෝ මං හිතුවා ඔයා මෙහෙම කළා කිව්වේ දෙන්න එපා කියලා. කවුද හිතන්නේ එහෙම කිව්වා කියලා. කියන්නේ අපේ හිත අපිට ඕනෑ විදිහටත් වඩා ලෝකේ පුරුදු වෙලා තියෙන විදිහට තමයි බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත. ඉතින් එහෙම හිත පුරුදු වුණාට පස්සේ පිංගුතුනි මේ හරි පුදුමයි කියන්නේ. ඉතින් මං හොඳට දැකලා තියෙනවා සමහර කෙල්ලෝ ඉන්නවා තමන්ට ගැලපෙන්නේ නැති අයත් එක්ක සම්බන්ධතා හදා ගන්නවා. එතකොට කොච්චර මේ අම්මලා තාත්තලා කරුණු කාරණා සහිතව පෙන්නනවා උඹ මේක කරන්න එපා මේක උඹට වැරදි කියලා අර කෙල්ලට ඒක ගානක් නැහැ. කියන්නේ ඒ ලෝක සම්මුතිය මොකක්ද මට දුක් විඳින්න උනොත් මටනේ
මම බලා ගන්නම් මම ඔයා නෙමෙයි වඳින්නේ මමනේ වඳින්නේ කිය. අර එක එක ඒවා කිය මුලා වීමට යන්නේ අපේ හිත අපිට දෙන නිවැරදි තොරතුරු නිවැරදි නැති නිසා. එතකොට එනිසා අප විසින් හිත හික්මවා ගැනීමක් කරන්න ඕනේ. සාමාන්‍ය ජීවත් වෙන මනුස්සයෙක් විසින් හිත හික්මවා ගන්න ඕනේ. ඇයි දන්නවද? හිත හික්මවා නොගෙන කර්ම රැස් කරගත්තොත් සංසාර ජීවිතය යනකොට අන්නේ කර්ම දායාදයක් විදියට පස්සෙන් එනවා. හරි අපි හිතත් එක්ක කරන සෑම ගනුදෙනුවකම මම කියන්නේ ඔබ ව්‍යාපාද සිතවිල්ලක් ඇති කරගන්න සෑම අවස්ථාවකම ඔබට විපාකයක් මිනිස් අනාගතයේදී හිසර දෙයක් එන්නට පුළුවන්. මම කියන්නේ තවත් කෙනෙක්ගේ අහිතක් සිතන සෑම අවස්ථාවකම ඔබට අනාගතයේ විපාකයේ විදිහටම බලපානවා. අර එක සුරූපී කාන්තාවක් ඔයගොල්ලන්ට මතකද? චණ්ඩාල කුලී ඉපදුනානේ. චණ්ඩාල කුලී ඉපදුනා. හරිම ලස්සනයි. හේතුව දන්නවනේ නේ. මොකක්ද හේතුව වුණේ? මේ තමන්ගේ අම්මයි දුවයි යනවා රුවන්වැලි මහා සෑය වඳින්න. ගිහිල්ලා අම්මා මල්ලාසනේ සුද්ධ කරන්න වතුර එක ගේන්න යනකොට කෙල්ලට අසහිතිලා මල් පූජා කරනවා අපිරිසිදු මල්ලාසනේ උඩම. අම්මා ඇවිල්ලා මේක බලලා කරන ඔබ චණ්ඩාල කෙල්ල අපිරිසිදු මල්ලාසනේටම මේවා පූජා කරා නේද? කෙල්ලටත් කියනවා. කෙල්ල කියනවා මම නෙමේ චණ්ඩාලි උඹයි චණ්ඩාලි කියලා අම්මට බයිනවා. හැබැයි මල් පූජා කරනකොට ප්‍රාර්ථනාවක් කරා මගේ රූපේ අනිත් අය වසඟ කරන රූපයක් වේවා මාව දැක්කහම අනිත් අයට උන් හිටිතෙන් මොතක වේවා කියලා. ඊට අනුරූපීව මහා සුරූපී ලලනාවක් වුණා. මහා සුරූපී කාන්තාවක්. හැබැයි අම්මට චණ්ඩාලි කියපු එකේ විපාකය නිසා ඇයි උපදිනේ ගිහලා චණ්ඩාල කුලේ. අන්න බලන්න. හිත හික්මවා නොගෙන කියන එක වචනයක් සංසාර ජීවිතේ වරද්දවන්න පුළුවන්. එහෙම වරද්දවන්න පුළුවන්. අපේ හිත හික්මීමකට භජනය වෙලා තිබීම ඇත්තරම පිංගුතුනි මේක හරි බ්‍රේක් එකක්. දැන් ඕකනේ කියන්නේ ඔයගොල්ලෝ අහලා අර නොදැන කරන කෙනාටද පව් වැඩිපුර වෙන්නේ දැනගෙන කරන කෙනාටද? දැන් ඔහොම ඔයගොල්ලෝ අහලා ඉතින් ඔයගොල්ලෝගේ උත්තරේ තමයි ඔයගොල්ලන්ගේ සාධාරණීකරණය කරලා බැලුවාම මේ දැනගෙන කරන කෙනාට පව් වැඩි නේ. නොදැන කරන කෙනාට ඉතින් එච්චර ලොකු පාපයක් වෙන්න විදියක් නැහැ නේ. එහෙම එකක් නේ. දැනගෙන කරන කෙනාට පාපය අඩුයි. නොදැන කරන කෙනාට පාපය වැඩි. ඒක තමයි ධර්මතාවය. ඇයි හේතුව? මගේ පිංගුතුරේ දානක මේක ගිනි පෙනල්ලක්. මේක රස්නේ. මම මේක රස්නේ කියලා දැනගෙන මේක ඇල්ලුවොත් මම මේක අල්ලන්නේ රස්නේ කියලා දැනගෙනනේ මම මේක තදින් අල්ලන්නේ. නිකන් රස්නේද දන්නේ නැහැ කියලා මම මෙහෙම ලාවට අල්ලනවා. හැබැයි මේක රස්නේ කියලා දන්නේ නැති ආගන්තුකයෙක් ඇවිල්ලා බුදුහම්මෝ මේක ලස්සන වටාත්තක් කියලා මෙහෙම කළා අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒ අල්ලා ගැනීම තුළ එයාගේ අත පිච්චෙනවා. නොදැන මේක තදින් අල්ලා ගැනීම සහ දැනගෙන මේක ලාවට අල්ලා ගැනීම කියන දෙක වෙනවා. හිතන්න දැනගෙන මිනිහක් මරනකොට සහ නොදැනගෙන මිනිහක් මරනකොට වෙනස්. දැනගෙන මරනකොට කර්ම විපාකයක් තියෙනවා කියලා හිතාගෙන බ්‍රේක් එකක් වැදිලානේ මැරෙන්නේ. ඒ බ්‍රේක් එක අකුසල කර්මෙත් බ්‍රේක් එකක් වැදිලා තමයි විපාකය වදින්නේ. බ්‍රේක් එකක් නැතුව ඔහොම මරන්න නෙවෙයි මරලා පයින්ුත් ගහලා වෙඩි 1000කුත් තියලා ඉන්නේ අර කේන්තිය වැඩි කමට. ඒවට බ්‍රේක් නේ. එතකොට විපාකයට බ්‍රේක් නේ. හිත කියන එක පිංගුතුනි මේ ලොකු කුඩා කවුරුත් ඔගොල්ලෝ නිවන් දැක්කත් නොදැක්කත් මේ සසරේ සුවපත්ව යා යුතු නම් යා හැකි නම් යන්න ඕනි නම් අනිවාර්යෙන් ඔයගලන්ගේ සිත සුවපත් කරගන්න. ඒක විපාක විදියටත් එහෙමයි ඉහතාත්මයි. ඒ කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙනකොටත් හිත හික්මීමකට භජනය වෙලා තියෙද්දි ජීවත් වෙන්න ලේසි. අනිත් මිනිස්සු ඔක්කොම තරහ ගන්න තැන්වල Tamanට තරහ යන්නේ නැත්තම්. අනිත් මිනිස්සු ඔක්කොම දුක හිතන තැන්වල Tamanට දුක හිතෙන්නේ නැත්තම්. අනිත් මිනිස්සු කඩාගෙන වැටෙන තැන්වල තමන් කඩාගෙන වැටෙන්නේ නැත්තම් දැන් මම දකිනවා මට මැසේජ් එනවා එක ඒවා. පින්වත්නි කියන්නේ වයි වාරණ මැසේජ් එන්නේ. හරිද? එක්කෙනෙක් එයා හැප්පිලා ඒකට දුකේ ජීවත් වෙනවා. තව කෙනෙක් එයාට සල්ලි තියෙනවා මහත්ය හොඳ නැහැ කියලා ඒකට දුකේ ජීවත් වෙනවා. තව කෙනෙක්ගේ මහත්යත් හොඳයි සල්ලිත් තියෙනවා දරුවට අසනීපයි කියලා ජීවත් වෙනවා. තව කෙනෙක් දරුවට අසනීපයි වුණාට එයාට ඉගෙන ගන්න පුළුවන් කියලා ඒක මැත්තේ වැටිලා ජීවත් වෙනවා. තව කෙනෙක් Tamanට තියෙන කායික ලෙඩ රෝගයක් ගැන වැටිලා ජීවත් වෙනවා. පින්වතුනි එක ආච්චිලට මුණුබුරු ආච්චිලට වැදිලා අම්මලා පුතාලා අම්මලට මේ එක මැත්තේ වැටිලා ජීවත් වෙන්න වෙලා. එතකොට අර හික්මවා නොගත්තු තැනකදී ඇත්තට මම කියන්නේ අපිට මම මේ කියන බලන්න හිත හික්මවා නොගැනීමේ අවාසි සහ හික්මවා ගැනීමේ බෙනිෆිට්ස් සහ ඇඩ්වාන්ටේජ්. බෙනිෆිට්ස් කියන්නේ මොකක්ද කියන්නේ? ප්‍රතිලාභ. හිත හික්මවා ගැනීමේ ප්‍රතිලාභ තියෙනවා. හික්මවා නොගැනීමේ අවාසි තියෙනවා. හිත හික්මවා නොගැනීමේ අවාසි ටිකක් කියන්න. එකක්. මේ ලෝකේ අනිත්‍යයිනේ. මේ ලෝකේ අනිත්‍යයි. ඒතර මේ ලෝකේ පවතින සෑම දෙයක්ම ස්ථිර නැත. භෞතිකයවත් සජීවී අජීවී කිසිම දෙයක් ස්ථිර නැත. මේ මට පේන්න තියෙන සෑම දෙයක්ම මගේ පේන S2 පටන්.
මට මේ ලෝකේ පේන්නේ S2 throughනේ S2 හරහානේ. මට මේ පේන S2 පටන් මේ S2ට පේන සෑම දෙයක්ම අනිත්‍යයි. ඒක ලෝක සත්‍යතාවය. ලෝක සත්‍යතාවය. Universal truth. ලෝක සත්‍ය. අතර මගේ කන් දෙක පටන් මට මේ කන් දෙකට ඇහෙන සෑම શબ્දයක්ම ලෝක ස්ථීරව පවතින්නේ. දැන් ඔයගොල්ලෝගේ මම මේ කියන වචනේ මම දැන් කිව්වොත් මම හැමදාම කියන්නේ අම්මා කියලා කියනවා. කියනකොට ඇහිච්ච වචන ඉවරයි. ඒක ඉවරයි. දැන් මම අර ඉස්සෙල්ලා කියපු වචනේ ඔයගලන්ට ආයි ගන්න පුළුවන්ද? බෑ. ඒක මේ ඇහෙන මාත්‍රේම වර්තමාන ආරම්මණයේදීම ඉවර වෙනවා. මගේ මේ නාසයත් නාසයට දැනෙන සියලු ගඳ සුවඳත් ලෝකයේ අස්ථිරයි. දිවට දැනෙන ස්පර්ශයත් දැන් උදේ කන එක කන වෙලාවෙදි ඉවරයි. සත්‍ය කතාවනේ. එහෙමයි කියලා අපිට කකා ඉන්නත් බෑ. අපි බඩේ ප්‍රමාණයක් දෙනවා. තව පැවිසි අතරම කකා ඉන්නත් පුළුවන්. ඒත් බෑ. ඌමනාව තිබ්බත් කන්න බෑ. මගේ කයත් කයට දැනෙන සෑම ස්පර්ශයක්වත් ලෝකෙ ස්ථිර නැත. ඔය නිසා තමයි අපි රවට්ටන්න අපිට මනස සහ ධම්මාරම්මන කියලා දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි ඇහෙන් විඳින, කනෙන් අහන, නාසයෙන් විඳින, කයෙන් දැනගන්න දේවල් ඒ පහ වර්තමාන රූපේ අපි මොකක් හරි හප්පලා ඊට පස්සේ ගිහිල්ලා අර හරක වමාර කනවා වගේ. හරකත් එහෙමනේ තනකොළ ගා බැන්දට පස්සේ ඌ කරන්නේ ස්ටොක් කරගන්න එක. පස්සේ නැති දැනග ගිහිල්ලා වමාර කනවා. ඕගොල්ලොත් කරන්නේ අරමුණු වමාර ඉන්නවා. දැන් හිතන්න මම මාසෙකට රට යනවා කියලා. ඒතර ඕගොල්ලෝ මේ මාසෙම කරන්නේ ධම්මවිජය සාහිණාසේ කියන අරමුණත් එක්ක ඕගලන්ට දැනිච්ච රස මුසු තැන් සැප තැන් අරව මේවා ඔක්කොම වමාර ගන්නවා. ඉතින් ඇඳට ගියත් කල්පනා කරනවා මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා. S2 වහගෙන භාවනාවට ගියත් කල්පනා කරනවා මෙහෙමයි අරමයි අහමයි මෙහෙමයි කියලා. සමහරුන්ට කසින භාවනාව කරන්න දුන්නාට පස්සේ පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින්. කසිනේ දිහා බලන් ඉඳලා S2 වහගත්තාම ධම්මවිජය සාහිණාසේ පේනවා කියලා. ඉතින් මේ ඒක තමයි හැටි. මනසයි ධම්මාරම්මණයයි අපිට අපේ ජීවිතේ අර හිස්තැන් ටික මකා ගන්න අවස්ථාව දෙනවා. ඕක හොඳටම තේරෙනවා. අපි හිතන්නකෝ හමුදාවේ ඉන්න පුතෙක් එයා දවස් 40කට 30කට දවස් 10ක් ගෙදර එනවනේ. මාසෙකට එයා දවස් 10ක් ගෙදර එනවා. ඒ 10 ඉඳලා එයා ආපහු කැම්ප් එකට යද්දි බිරිඳ වේවා අම්මා වේවා තාත්තා වේවා මේ හැමෝම අර 20 ගත කරන්නේ එයාගේ මතක එක්ක. අර වීඩියෝ කෝල් එකකින් අප්ඩේට් එකක් ගන්නවා. කෝල් කරලා අප්ඩේට් එකක් ගන්නවා. ඒකත් එක්ක තමයි අපි දුවන්නේ. අරමුණ වමාර ඉන්නවා. ඔක තමයි හැටි. හරි? දැන් මට කියන්න ඕනි උනේ මේ අස්තීර වූ ලෝකේ නැති වෙනවම නේන. මගේ S2 පටන් දැන් පිංගුතුනි මම S2 ඊයේ පෙරේදා එකපාරක් ඔය පෙන්නුවා ડોක්ටර් කෙනෙක්ට පෙන්නනකොට මේ කියපු කතාවක් සංස ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මම දන්නවා මේක මේ කාලයක් යද්දී AS වැඩ කරන්නේ නැති වෙන ගානට එන්න හදන්නේ. දැන් කණ්ණාඩි දාන්නේ නැහැ. දැන් හිටානිතර ධම්මවිජය සංසාර කණ්ණාඩි දෙකක් දාලත් මෙතනට එන්න වෙනවා. ඇයි මේ ලයිට් දැන් ඇහැට අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි. ඒකට මේ හැමදේම ඉස්සර මේ ලයිට් එක දිහා අපිට බලන් ඉන්න පුළුවන් පිරිසිදුව. හැබැයි දැන් බෑ. දැන් ලයිට් එක දිහා බැලුවම ටික වෙලාවකින් කැමරා එක පේන්නෙත් නැහැ, වෙලාව පේන්නෙත් නැහැ. බනහනයි පේන්නෙත් නැහැ. හරි? ටික දැන් මගේ ඇහැ වයසට යනවා. එහෙනම් ඇහැට පේන රූපත් වයසට යනවා. අන්නේ වෙනස් වීම ඉස්සරහා මිනිස්සු කඩාගෙන වැටෙනවා. ඒකයි තමන්ගේ ඥාතියෙක් මිය ගිය වෙලාවට, ඥාතියෙක්ට අසනීපයක් හැදිච්ච වෙලාවට, කොවිඩ් වගේ මොකක් හරි මාරාන්තික රෝගයක් හැදිච්ච වෙලාවක, එයාගේ ජීවිතේ යම්කිසි එයා කඩාගෙන වැටීමක් වෙච්ච වෙලාවට ඊට සමගාමීව අපි දුක හිතන්නේ අන්නේ හිත හික්මවා නොගැනීමේ විපාකය විදිහට. ඒ නිසා මතක තියාගන්න. හිත හික්මවා ගැනීමේ පළවෙනි ප්‍රතිලාභය තමන්ට වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන ධර්මතා ඉස්සරහා නොවෙනස්ව වාසය කරන්න පුළුවන්. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේවි අසම්පකම්පියෝ. සතර දෙසින් හමන හුළඟට රතන සූත්‍රයේ තියෙනවනේ නිකන් කිය ඉඳලා වැඩක් නැහැ. සතර දෙසින් හමන හුළඟට නොසෙල්වෙන ඉන්ද්‍ර කීලයක්සේ මේ අෂ්ටලෝක ධර්මයෙන් නිന്ദා ප්‍රශංසා සැප දුක් ලාභ අලාභ යසායස ඉස්සරහා අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේමං එහෙම අහලා තියෙනවා. ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණාවක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ ලෝක ධර්මතාවයන් ඉස්සරහා සිත සැලෙන්නේ නැත්තම් අන්න බලන්න ඒක ලොකු ප්‍රතිලාභයක්. දැන් බලන්න ඔබ මගේ අම්මා මැරුණා කියලා කවුරු හරි මැරුණා කියලා. ඇත්තටම පිංගුතුනි මම ඒකට කඩාගෙන වැටෙන්නේ. අපිට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දැන් අම්මා මැරෙනකොට මම මැරුණානේ ඉතින් ඉවරයිනේ පවුනේ කියලා හිතෙයි.
අපි තුමු කඳුලක් වැටුණා කියලා. හැබැයි කඩාගෙන වැටෙන්නේ. ඒකයි මට කියන්න. ඕක තියෙනවනේ සූත්‍රයක් අංගුත්තර පංචක නිපාතයේ මුණ්ඩරාජ වර්ගයේ මුණ්ඩරාජ සූත්‍රය. ඔතන කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා අතර වෙනස. බුදුරණවහන්සේගෙන් අහන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා. අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ගෙදර මරණයක් වෙච්ච වෙලාවක යා කඩ වහනවා. කන්නේ නැහැ. තන තන සිහි මුර්ජා වෙලා වැටෙනවා. කොණ්ඩ කඩාගෙන ඇඳුමක් ඇඟේ හරියට ඇඳගන්නේ නැහැ. අඩාගෙන වැටෙනවා අශ්‍රුතවත් පෘථග්ජනයා. ඒක තමයි යාගේ ජීවිතේ. ඒක දැන් අපේ මිනිස්සු තැඟින්නේ ලොකු වීරකමක් කියලානේ. අනේ ඉතින් බලන්න සත්‍ය ගාන. දැන් හදිසියවත් මලගයක් වෙච්ච වෙලාවට අනේ මැරිච්ච එක කොහොමත් මරන මම යනවා කඩේ අරින්න කියලා කඩේ අරියොත් මොකද වෙන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පින්වතුනි එහෙම මේ gedara මිනිහක් මරනවායි කියලා කඩේ වහන්නේ. නොකානෝබී ඉන්නේ. දුක හිතන්නේ ඒකෙන් වර මැරිච්ච මිනිහා කොහොමත් මරුණා Tamanටත් ඉවරයි. Tamanගේ ජීවිතේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පින්වතුනි තමන්ගේ වැඩ කටයුතු කරනවා. කඩාගෙන වැටෙන්නේ ජීවිතේ නැත්තම් අපි ගාව ඉන්න අය අසනීප වෙනවා. අපි ගාව ඉන්න අය මැරෙනවා. ඒගොල්ලෝ ලෙඩ වයසට යනවා. ඒගොල්ලන්ට එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එක්ක මම බණ කියන එක නැවතුවා නම් ඕගොල්ලන්ට දැන් බණ අහන්න වෙන්නේ මම අවුරුද්දක විතර ඉඳලා. ඒවා එහෙම තියෙද්දි මම මගේ වැඩ ටික කරගෙන යනවා. හරි. ඒක තමයි යථාර්ථය. ලෝකෙටි නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කඩාගෙන වැටෙන්නේ නැත. අශ්‍රුතවත් පෘථග්ජනයා කඩාගෙන වැටෙනවා. ඔබ මිම්මක් අරගෙන මැරලා බලන්න ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයේද අශ්‍රුතවත් පෘථග්ජනෙයිද කියලා. ඔන්න පළවෙනි ප්‍රතිලාභය කඩාගෙන වැටෙන්නේ නැති වෙන ජීවත් වෙන්න පුළුවන් ලෝකයේ ඉස්සරහ. 2 මේ ලෝකය හොඳ නෑනේ. මේ ලෝකයේ ඇතැම් මිනිස්සු හොඳයි. ඇතැම් මිනිස්සු හොඳ නෑ. මොකද අර කියලා තියෙනවා අද වර්තමානයේ ඔන්න මේක හොඳට අහගන්න මේ කතාව මාර වැදගත්. වර්තමානයේ යම්කිසි මිනිහෙක් තවත් මිනිහෙක්ට ලං වෙන්නේ කුමක් හෝ ආත්මාර්ථයක් පිණිස තමයි. හරි. තමන්ට කුමක් හෝ ආත්මාර්ථයක් කර ගැනීමට තමන් ගැන හිතලා ආත්මාර්ථකාමීව තමයි ලං වෙන්නේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගලන්ට ලං වෙන්නේ හැමෝම ලං වෙන්නේ ආත්මාර්ථකාමීව. ඉඳලම කලාතුරකින් දුර්ලභව එහෙම නැති මිනිස්සු හම්බ වෙනවා. ඒකේ බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙනවා. දුර්ලභයි. ආත්මාර්ථයක් හිතේ තියාගෙන ලං වෙන මිනිස්සු විතරයි වැඩි. එහෙම නැතිව ලං වෙන මිනිස්සු හදවතින්ම හරිම දුර්ලභයි. දුර්ලභයි නමුත් එහෙමයි ඉන්නවා. දැන් එතකොට අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දි මේ ලෝකේ අපිට බයිනවා. මේ ලෝකේ අපිට වෙනස්කම් කරනවා. මේ ලෝකේ නපුරුකම් කරනවා. හරි හිත හදාගන්න එකේ වටිනාකම. තමන් ඒවට කඩාගෙන වැටුණොත් දැන් මම හොඳයි. දැනුග ධම්මජසංසි හොඳයි කියලා. නිකන් හිතුව එහෙම හරි. කවුරු හරි කෙනෙක් මට හිටිනම් මඩක් ගහගෙන යනවා. අන්න ඉතින් ටීවී වල බණ කියනවා අරකය මේක ඉන්නේ මෙහෙමයි කියලා. දැන් මං කඩාගෙන වැටුණොත් අනේ ඉතින් මම මෙච්චර බණ කියලා මට මෙහෙම කරානේ. එහෙනම් ඉතින් මං අද ඉඳන් බණ කියන්නේ. දැන් මට අපිට කොවිඩ් හැදෙනකොට සේනාසනෙට දානිමාන ටිකක් අඩුපාඩු වෙන්න පුළුවන්. එහෙම වෙනකොට මම හිතුවා නම් මේ අපි දායකයන්ට මෙච්චර දේවල් කරනවා දානමාන අඩු වෙන්න පුළුවන්ද අපිට? එහෙනම් අනේ හරි ආයෝගලන්ට බණ කියලා මම මොනා කරන්නද? එහෙම නෑ පින්තුනේ. අපි වෙන්දා වගේම සිනහවෙන් ගිහිල්ලා උන් එක කතා කරලා ඔවුන්ගේ කටයුතු සොයා බලා අපේ දේවල් ආමතක කරලා හරි ඔවුන්ගේ දේවල් කරලා දෙනවා. හේතුව ලෝකයාගේ වෙනස් වීම ඉස්සර අපි තරහ ගන්නෙ නේ. ලාභයක්. එයි අපි කුණු වෙන්නේ. ලෝකයාගේ වෙනස් වීම ඉස්සර අපි ද්වේෂ කරන්නේ නෑ, වෛර බඳින්නේ නෑ, පස්සෙන් පන්නන්නේ නෑ. සනීප නැද්ද? සනීපයි. පින්තුනේ මම ඔකට කියන්නේ කාට හරි අපි අසුචි ගොඩකින් ගහනවා නම් මුලින්ම අපි අල්ලන්න එපයි. ඒතර එයාට වදින්න කලින් අපේ ඇඟේ ගෑවෙන්නේ නැද්ද? අපි යාට ගහන්නේ අසුචි වලින්. එයාගේ ඇඟට. නමුත් අපේ අතේ ඕක ගෑවෙන්නේ නැද්ද? ගෑවෙනවනේ. ඒ නිසා අපිට ලෝකයේ අසුචි ගා ගන්න නැතුව ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. අන්නේ ප්‍රතිලාභී හිත හදා ගැනීමෙන් ලැබෙනවා. ඊළඟ එක මේ ලෝක ධර්මතා තේරුම් ගැනීම නිසා නැවත නැවත අරමුණු සෙවීමේ ආසාව නැති වෙනවා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක අරමුණු වල නිමාවක් නැහැ. පැවිදි ජීවිතයක එහෙම නෑ පිංගුතුනි. ඒ කියන්නේ අපි අවශ්‍යතාවය සපුරා ගත්තට එහෙම මේ හොයාගෙන යන්න ඕනි කියලා එකක් අපට නැහැ. අවශ්‍යතාවය කරගන්න කනවා බොනවා ඒ ටික කරගන්න. පැන්නිලි නෑ. අන්න ඒකයි ගිහි ජීවිතයක පිංගුතුනි හැමදේම පැන්නිලිනේ. ගෙවල් හදනවා,
පේන් කරන්න ඕනේ. අවුරුද්ද එනවා. දැන් ඔන්න බලන්න දැන් ඔක්තෝබර්. හරි. දැන් ඔන්න දෙසැම්බර් එනවා. එතකොට ජනවාරි අවුරුද්දට ලෑස්ති වෙන්න ඕනේ. ඒක ඉවරනකොට පෙබරවාරි වැලන්ටයින් එනවා. ඔන්න දැන් ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ. හරි. අම්මලට නෑනේ. අම්මලා දුවලා යයි දන්නේ නැහැ. පුතාලා යයි දන්නේ නැහැ කියලා ඒමත් හැරි වැටෙනවා. මාර්තු වෙනකොට උපන්දිනේ එනවා. අප්‍රේල් වෙනකොට අවුරුද්ද එනවා. ඊට පස්සේ වෙසක් එනවා. පොසොන් එනවා. ආයි ඇසල එනවා. ඊට පස්සේ වස් කාලේ. ඔන්න වස් පින්කම් එනවා. කටින චීවර. ආයි නොවැම්බර්. ආයි දෙසැම්බර්. මොකක්ද කියන්නකො මේ ජීවිතේ හැටි. අගෝස්තු කාලෙට මුකුත් නැත්තම් සරුංගල් කාලේ හරි කියලා දාගෙන යවනවා සරුංගල් උඩ. කියන්නේ මිනිස්සු හැම අමුළු අවුරුද්දෙම පැටලිලා. භික්ෂුවක් එහෙම නැහෙනි. භික්ෂුවක් එහෙම නැහැ. භික්ෂුව අද දවල් දාන ගත්තට පස්සේ හෙටට කන්න කෑමක්වත් තරම් තියාගන්නේ. අඩුම අද කාපු පාත්‍රයේ තෙල් බින්දුවක්වත් හෙට වෙනකන් තියන්නේ. අවසට නිකන් ඉන්නකම මේ පාත්‍රය අත දාලා බලන. ඒක නිසා දවල්ට දානි වැළඳුවාම සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් තෙල් අධික කෑම තියනවා නම් තෙල් අධික අනිවාර්යෙන් උණු වතුර දාලා පොඩ්ඩක් පීදලා අවුවේ ටිකක් වෙලා තියෙනවා. චුට්ටක් වෙලා හරිද? දැන් සමහර ස්වාමීන් වහන්සේලාට අවුවේ තියන්න ගියාම තියනවා පාත්‍රය අල්ලන්න බෑ. පාත්‍රේ වහන්න කියලා තියන්නේ මේ අවුවේ තියෙන ප්‍රමාණය මැස්සෙක්ට වහන්න පුළුවන් වෙන්න ඕනේ පාත්‍රේ. මේ කන එකනේ පින්වතුනි ඔය පිස්සු වගේ 12න් පස්සේ එළියට දාන්න බෑ. රත් වෙන පාත්‍රේ කොච්චර පොඩ්ඩයිද රත් වෙන්න ඕනි කියනවනම් මැස්සෙක්ට කරදරයක් නැතුව වහන්න පුළුවන් ගානට රත් වෙලා තියෙන්න ඕනේ. ඊට වඩා මැස්සෙක්ට තියා අලියෙක් කකුල තිබ්බත් පිච්චෙන සයිස් එකට දැන් මේ පාත්‍ර අවුවේ තියෙනවා. එහෙම බෑ. ඇයි? තෙල් ටික තිබ්බොත්. ඒකට ස්වාමීන් වහන්සේ 12ට 11:55ට 50ට විතර චොකලට් එකක් හරි මොනවා හරි කෑවොත් දතක් අස්සේ ඒවා තියෙනවා කියලා දැනුනොත් චොකලට් රහ කිරි රහ දැනුනොත් 12ට කලින් දත් මැද ගන්නවා. හේතුව 12න් පස්සේ මේ දේවල් වල දිව ගෑවිලා හරි ඒ රස ගිලෙයි කියලා විකාලයට. දැන් බලන්න හෙට ගැනවත් බලාපොරොත්තුවක් නැහැනේ. හදීසියවත් අදරය ගෙනල්ලා මට කවුරු හරි කේක් එකක් පූජා කරොත් 4ට විතර. අන්න ඒක ඔයගොල්ලෝ දැනගන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට 12න් පස්සේ කෑම ಜಾති පූජා කරන්න එපා. කිරි පෙටි, බිස්කට්, අරවා මේවා කිසිම දෙයක්. හේතුව ඕගොල්ලෝ මට ඒක දුන්නොත් මං ඒක අරගෙන හෙට කන්නම් කියලා අරන් තිබ්බොත් ඒක මේ භික්ෂු සංස්ථාවටම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉඳන් අද වර්තමානීය දක්වා උපසම්පදා වෙන කිසිදු භික්ෂුවකට කැප නැහැ. S2 වහගෙන ඇලකට විසික් කරන්න ඕනි. S2 වහගෙන වැටිච්ච තැනවත් හොයාගන්න බැරි වෙයි. ඇයි S2 වහගෙන විසික් කරන්නේ? වැටිච්ච තැන මතක් කියලා පස්සේ ගන්න හිතුණොත්. ඒ කෙලස් ධර්මයක් කැඩුවා. දැන් කිව්වා S2 වහගෙන භික්ෂුවක් සම්මත කරලා වහගෙන ගිහිල්ලා විසික් කරන්නයි කිව්වා. හැබැයි මට පුළුවන් සාමණේර කෙනෙක්ට දීලා ඉතින් සාමණේර කෙනෙක් ඉන්නවා දැන් ඔන්න. හරි ලස්සනයි මේ ශාසනය හරිද? එක එකට බැඳිලා තියෙන මේ මුතු වැට පෙඩිය වගේ. මුන්වන් සාමණේර කෙනෙක්ට කියනවා මේ හරි කැපකාරයෙක්ට. කියනවා මේ කැමැති දෙයක් කරන්න. එතකොට කැමැති දෙයක් කරන්නේ කොහම නුවණ නැති කැපකාරයෙක් විදිහට ඉතින් උන්දලා ඒක හොයාගෙන පියාගෙන කනවා. අනේ හාමුදුරුවෝ කැමැති දෙයක් කරන්න කියලා දුන්නානේ කියලා. නුවණැති සාමණේරයෙක් හෝ නුවණැති කැපකාරයෙක් හිටියොත් තාමේ කැමැති දෙයක් කරන්නේ නැහැ කියලා දුන්නේ. ස්වාමීන් වහන්සේ එහෙනම් අපි මේක අරන් තියෙන. ඉතින් කෑවත් කමක් නැහැ. අපි ඉතින් කැමති දෙයක් කරන්නේ හිතේ මාත්‍රයක්වත් තියාගෙන නෙවෙයි දෙන්නේ. මූ මට මේක හෙට දෙයි කියලා හරිද? එහෙම තියාගෙන දෙන්නේ. එහෙනම් මම අරන් තියාගන්න ඊට වඩා හොඳයි. නුවණැති සාමණේරයෙක් අරන් තියලා පහුවදා උදේට පිළිගැන්නුවොත් ඒක අලුත් ආහාරයක් විදිහට පිළිගන්නවා. හරි. ඒකයි කතාව. ඒ නිසා අපි බොහෝ වෙලාවට ඔය හවසට පිරිකර පූජා කරද්දී සමහර අම්මලා කියලා තියෙනවා ධම්මජු සාහිණාසලා පිරිකරකටවත් අත ගහන්නේ නැහැ. මේ පුදුම මේකක් තියෙන. එහෙම එකක් නැහැ. පිරිකරට අත නොගහන්නේ. ඒකේ බිස්කට් එකක් හරි තියලා කවදා හරි දවසක හෙට උදේට සාහිණාසී නමක් ගත්තොත් ඒක අකප වෙන නිසා. ඒක මතක තියාගන්න. පුංචි තැන්. නමුත් ලස්සනයි. අර සිත හදා ගැනීම. බලාපොරොත්තු රහිතව ජීවත් වීම. බලාපොරොත්තු රහිතව. ඕගොල්ලොන්ට බලන්නේ ඕගොල්ලෝ දැන් අද මම සායක් ගෙනල්ලා දුන්නොත් එහෙම සුදු පාට මෙහෙම යටින් රෝස මල් ටිකක් තියෙන දැන් මම අම්මලා අක්කලාට නංගිලාට කාට හරි පොඩි පොඩි රේන්ද තියෙන චූටි රැලි තියෙන ලස්සන සායක් ගෙනල්ලා බාබි ඩෝල් වගේ ඇඳාම ඉන්න. දැන් ඕකට කැමති මම හෙට තව එකක් ගෙනාවොත් වෙන જાතියේ. ඕගොල්ලෝ එකක් පොර කාලා අනේ ඒකත් ඕනේ මේකත් ඕනේ. මං අනිද්දට වෙන જાති එකක් ගෙනාවොත් ඒකත් ගන්නවා. හරි? දැන් ඇත්තටම ඉතින් දැන් කඩේකට යන්න බෑ ඇඳුම් වයි වාරණ එක මේක ගත්තත් හොඳයි අරක ගත්තත් හොඳයි අරක ගත්තත් හොඳයි ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ අපිට යන්නේ ගම පොඩ්ඩක් හිමින් සැරේ පාරක් අයින් දිහා බලනවා මොනවද මේ ලෝකෙ වෙන්නේ කියලා අපිට දැන් මේ සිවුර මම මේ කියන්නේ මේ සිවුර අවුරුදු 2ක් විතර පරිහරණය කරා මට මතක නැහැ අවුරුදු 1මාරක් විතර ඊයේත් අම්මා කෙනෙක් සිවුරක් පූජා කරා හැබැයි කඩලවත් බලන්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ තව ටිකක් මේක පාවිච්චි කරලා දැන් මේව පරණ පාටයිනේ නේ ඔයගලන්ට පේනවා මේ දැන් ටික ටික ඉරෙනවා මෙහුම් පාරවල් 2-3ක් වදිනවා මේකේ දැන් බලාපොරොත්තුවක් නේ
සිවුරු තියෙනවා හරිද? අපේ දැන් හෙට ඉඳන් ධම්මජාන්තරට සිවුරු නැක්ක සිවුරු අරන් එන්න එපා. ඔව් තව 100ක් මහණුණත් දෙන්න සිවුරු සේනාසනේ ඇති. ඇති කිව්වේ ඇත්තටම මම දන්නේ නැහැ තියනවාද කියලා ඇති. හැබැයි අවශ්‍යතාවයට මිසක් ගොඩ ගහගන්නේ නැත. ආරණ්‍යයට සබන් කෑල්ලක් ගෙනිච්චත් හිතන්නකෝ දැන් ධම්මජු සයන්නාසේ ගාන සබන් જાතියක් තියෙනවා මෙච්චර කාලයක් සෙනසුනේ ඒ සබන් જાතිය තිබ්බේ නැහැ. ඔන්න හෙට එකපාරට බලනකොට සබන් කැට 20ක් විතර ඇවිල්ලා. දැන් මම බුදු අම්මෝ මේ ටික අරන් ගියේ නැත්තම් මට ආයි මාසයක් විතර ගන්න වෙන සබන් නේ කියලා කැට 20ක් අරන් යන්නේ. ඔපරිම කැට දෙකක් අරන් යයි. එකක් ඉවර වෙන නිසා ඉක්මනටම මේ ආයි එන්න බෑනි ගබඩාවට ඒ නිසා. හැබැයි අනිත් 18 මං අනිවාර්යෙන් තියෙනවා මං වගේම ගන්න අනිත් සයින්හන්සලාටත් ගන්න. හරිද? ඒක තේරෙනවද මම මේ කියන කතාව? එතන හදන්න පුළුවන් හිත හදාගත්තොත්. මම මේ මගේ ජීවිතේ මර්ගෙන කියන්නේ පිටුතුනේ අපිට මේ හිත හදා ගැනීමෙන් දැන් මට කියන්න බෑනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ හිත හදාගත්තට පස්සේ උන්වහන්සේට ලැබිච්ච බෙනිෆිට්ස් ගැන ඒක නිකන් නොදන්න එකක්. මම කියන්නේ අපිට ලැබිච්ච බෙනිෆිට්ස් නේ. දැන් හෙට උදේ ආහාර වේල ගැන ඕගොල්ලෝ දැන් ඉඳන් ප්ලෑන් කරලා තියෙන බෝංචි වෙනවද රාබු වෙනවද කරාබු නැටි දානවද හරව දානවද මේවා දානවද කියලා අපිට එහෙම නෑ පින්වතුනි. උදේට ඉන්න තැනකින් දාන්නේ නොලැබුණොත් පාත්‍රය ගත්ත පොඩි මෙහෙම ගෙවල් 3කට යන්න ඕන්නම් මගේ පස්සෙන් අවුරුද්දක් ඉන්න ගෙවල් 2කට යනකොට පින්න පාතේ ලැබෙනවා. මට කිලෝමීටරයක් යන්න ඕනේ පාත්‍රයට දාන එකක් පුරව ගන්න. මේ ලංකාවේ හැටි ඉතින් මිනිස්සු පින්වන්තයි. මිනිස්සු ධර්මයේ දන්න මිනිස්සු සංඝයාට ආදරයි. කකුල් දෙක තියෙනකන් එහෙම යායුත්තක් නැහැ නේ. ඉතින් එහෙම නැහැ. ඉතින් පූර්ව පුබ්බේචකත පුඤ්ඤතා කියලා තියෙනවනේ පෙර කරපු පිනුත්. ඒවට අනුරූපීව දානමාන ආදී ලැබෙන පහසුවේ. දැන් හොයන්න දඟලන්නේ. ඇත්තටම ඉස්සර නම් යම් විශේෂතා තිබ්බා එහෙම. මේවා ලැබුණොත් හොඳයි, ඒවා ලැබුණොත් ගිහි කාලේ. හරි දැන් නම් එහෙම නැහැ. ඉතින් කන්න ප්‍රිය જાති අප්‍රිය જાති කියලා වෙන ඒවා තිබ්බට එහෙම ලොකු විශේෂයක් දක්වන්නේ නැහැ. ඒක ඉතින් ඇත්තටම හදවතින්ම කියන කතාවක්. එහෙම ලොකු විශේෂයක් නැහැ. ඉතින් කෝකත් කොහොමත් කොයි විදියටත් එකයි. මෙන්න මේ ලාභය මිනිස්සුන්ට නැත. මිනිස්සු ඒ නිසා හැමදේම අරමුණු පස්සේ පන්න ජීවිතේ හෙට කන්නේ මොනවද අනිද්දා කන්නේ මොනවද හෙට අඳින්නේ මොනවද අනිද්දා අඳින්නේ මොනවද ඊළඟ මාසේ වෙඩින් එකක් තියෙනවා කියලා දැන් වෙඩින් එකට මාස 3කට විතර කලින් ආරාධනා කරලා දැන් ඉඳන් හිතනවා අඳින්න මැදුම මොකද්ද ගාන කියුටෙක්ස් එක මොකද්ද අයිබ්‍රෝ පැක් කොහොමද කපා ගන්නෙ කොණ්ඩ ස්ටයිල් එකක් දාගන්න කොයි සලූන් එකටද යන්නේ කොයිද බුක් කරන්නේ කොයිද සෙරප්පු දාන්නේ කියන්නේ මිනිස්සු හිතනවානේ මට හෙට බණක් තියෙනවා කියලා මං අදින්නම් කියුටස් ගන්නද අයිබ්‍රෝ හදන්නද කරාබු දාන්නද ඇඳුම් නැහැ මට දැන් හෙට බණක් තේනවා නම් මම මේ සිවුර ඇඳගෙන අතරේ සතපුනොත් හෙට උදේටත් මුහුණකට සෝදන මේ සිවුර පොඩ්ඩක් බලනවා අඳින්න පුළුවන්ද කියලා පුළුවන් නම් මේකම පොරවගත්ත බණට ගියා. එහෙම තමයි. එහෙම මේ අමුතු අලුත් බණක් තියෙනවා කියලා මේක පුලි කරලා ඇඳක් යටට දාලා අලුතෙන් පැකින් එකක් කරලා සිවුරක් ගන්නෙ නැහැ. අන්න ඒක තමයි කතාව. ඒ නිසා අරමුණු පස්සේ දුවන වේගවත් ජීවිතේ නවතිනවා හිත හදාගත්තොත් බෙනිෆිට්ස්. තව ඉතින් මොනවා කියන්නද? ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මේ ඔක්කොටම වඩා ප්‍රායෝගිකව කියන්න පුළුවන් එකම කතාව හරිම සනීපයි. ඒකයි සනීපෙට ඉන්න පුළුවන්. තේරෙනවද මේක මට ඊට වඩා වචනයක් මේකට නෑ කියන්න. සැපයි නෙමෙයි. සුවයි නෙමෙයි. සුන්දරයි නෙමෙයි. සනීපයි. හරිම සනීපයි වින්ගත. ඒ සනීපය දැන් මට අවුරුදු 28ක් විතර මේ 28ේම දබපු ජීවිත අත්දැකීම් තියෙනවනේ මට මතකයි සාමාන්‍යයෙන් 6-7 වසරේ ඉඳන් වගේ අපි සමාජයට විවෘතයි. ඒ අවුරුදු ගානෙම විඳපු අත්දැකීම් එක ගොඩකට කැටි කරොත් පැවිදි ජීවිතේ මම මේ කියන සනීපයෙන් මේ සනීපය මහාමේරු පර්වතයක් කරන් නම් අර එකතු කරපු දේවල් ඒ මහාමේරු පර්වතයේ අග තියෙන දූවිලි බිඳුවක් තරම්වත් වටින්නේ. ඒ නිසා අන්නේ සනීපයත් ප්‍රතිලාභයක් විදියට භාවනාවෙන් ලබන්න පුළුවන්. අන්න හිත හදා ගැනීමෙන් ලබන්න පුළුවන්. ඒතකොට හිත හදාගන්නේ කොහොමද? ඒක තමයි මට කියන්න ඕනේ. හිත හදා ගැනීමේ ලාභ. ඒක තමයි දේශනාවේ පරමාර්ථය. හිත හදන්න නම් භාවනා කරන්න ඕනේ. බණ අහන්න ඕනේ. මානසිකාර්ය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රෝ සේවනය කරන්න විශේෂයෙන්ම වැදගත් හිත හදා ගැනීම කියන්නේ භාවනා කිරීම කියන එක විතා වැදගත්. ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවා වගේ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන එක. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියා ගන්නවා වගේ ධර්ම ශ්‍රවණය කරන එක. බෙහෙත් එක බොනවා වගේ භාවනා කරන එක. ડોක්ටර් හම්බ වෙලා
ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියාගෙන බෙහෙත් බොන්න ඕනේ ලෙඩේ හොඳ වෙන්න. කල්යාණ මිත්‍රයෙක් හම් වෙලා ධර්මය අහලා භාවනා කරන්න ඕනේ මේ සනීපේ විඳින්න. කල්යාණ මිත්‍රයාමත් සනීපයි. ධර්ම ශ්‍රවණයත් සනීපයි. ඒ නිසාම ගොඩක් අය දෙකෙන් විතරක් නවතිනවා. හැබැයි භාවනා කිරීමට වඩා සනීපයි. භාවනා කිරීමට වඩා සනීපයි. මොනවද කරන්නේ භාවනා කොහොමද හිත ඇදෙන්නේ? මේ බලන්න. ලෝකයේ නිත්‍ය සංඥාව දුරු කරන්න අනිත්‍ය භාවනාව වඩන්න. එතකොට අර කඩාගෙන වැටීම ඉස්සරහා අනිත්‍යයි. සබ්බේ සංකාර එක හමුදුරු කෙනෙක් හිටියා. ඒ පොඩි හමුදුරු ලොකු හමුදුරු කෙනෙක්. ලොකු හමුදුරු බුද්ධ පූජාව තියෙන අලුත් පාත්‍රයක් ගෙනාවලු. පොඩි හමුදුරන් ගතිය මේක බින්දුනලු. පොඩි හමුදුරු මේක බින්දුන කියන්නත් බෑනේ ලොකු හමුදුරුවන්ට. ඉතින් කොච්චර උනත් හමුදුරු කෙනෙක් වුණත් දැන් හිතන්න අලුත් පාත්‍රයක් පොඩි හමුදුරුව බින්දලා ලොකු හමුදුරන්ට කියනකොට ලොකු හමුදුරන්ට කේන්ති යන්න පුළුවන්. පොඩි හමුදුරු පක්‍රමයක් කල්පනා කළා ලොකු හමුදුරු ගාට ගිහලාවලු ස්වාමීනි සියලු දේ අනිත්‍යයිද නිට්ටයයිද? ලොකු හමුදුරු සියලු දේ අනිත්‍යයි. ඒ කියන්නේ හැමදේම අනිත්‍යයිද? එමය හැමදේම අනිත්‍යයි පොඩි නම කිව්වලු. නිට්ටය කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ හැමදේම අනිත්‍යයි. ස්වාමීනි බුද්ධ පූජා පාත්‍රෙත් අනිත්‍ය වුණා කිව්වලු. ලොකු හමුදුරු මොනවා කියන්නද නේ? කියන්නේ අර බුද්ධ පූජා පාත්‍රය අනිත්‍ය වුණා කිව්වලු. ලොකු හමුදුරු මොනවා කියන්නේද? කට උත්තර නැහැ. අනිත්‍ය ගැන කල්පනා කිරීමෙන්ම ලෝකේ නැති වෙන දේවල් ගැන කේන්ති යන එක නැති වෙනවා කියන ඕක තමයි හොඳම උපමාව. ළඟ ඇසුරු කරන අය මරනවා. ඒක නොදැන ජීවත් වීමෙන් ඔවුන්ගේ මරණයේදී අපි කඩාගෙන වැටෙන්න පුළුවන්. මරණ සති භාවනාව වඩන්න. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනී යන් කියලා පිංගුතුනි තමන්ගේ හිතට යම් දවසක දැනුණා නම් ඒ දැනිච්ච දවස් ඉඳන් අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි ඒගොල්ලෝගේ මරණයට අපි ලෑස්ති. අපි ලෑස්ති අනිවාර්යෙන් අපි ලෑස්ති. ප්‍රශ්නයක් නැහැ. ලෝකේ සමහර දේවල් ඉස්සරහා කේන්ති ගිල තමන්ගේ මේ පිරිසිදු හිත දැන් පබස්සර මිදම් බික්කවේ චිත්තං නේ හිත පිරිසිදුයින ආගන්තුකේ උපක්ඛලෙට්ටේ උපක්ඛලෙට්ටං. අලුතෙන් එන ආගන්තුක වෙන උපක්ඛලේශ වලින් තමයි කිලෙටේ. දැන් දම්බුජ්ජ සයනසේ හොඳට ඉන්නවා මේ. මම මේ හොඳට සනීපට කැමති ඉන්නේ මම මේ වෙලාවේ රත් වෙලා නැහැ. මම මේ වෙලාවේ මත් වෙලා නැහැ. මම මේ වෙලාවේ ද්වේෂයෙන් නැහැ. කැකෑරෙන්නේ නැහැ. මට දරා ගන්න බැරි නැහැ. මිනිස්සුන්ට කේන්ති ගියාම මිනිස්සු වෙවුලනවා. දත් මිටි කැවෙනවා. අත පය මිටිමෙල වෙනවා. gedara බඩු පොළවේ ගසනවා. මිනිස්සුන්ට කේන්ති ගියා. මම මේ සනීපෙට කැමති ඉන්නේ. මේ සනීපෙ මං හැමදේම තියන් ඉන්න නම් මොකද කරන්න ඕනේ? මම පොඩ්ඩක් මෛත්‍රී භාවනාව වගේ එකක් කරලා කල්පනා කරනවා. දෙයනේ මට කේන්ති ගියාම කොච්චර අමාරුද? කේන්ති නැති වෙනකොට කොච්චර හොඳද කියලා. කේන්ති නැතිවීමේ මම තරහ නැත්තෙක් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවපත් වූ ඇත්තෙක් වෙම්වා. අවේරා හෝමි එවන්ති මම වෛර නැත්තෙක්ම තරහ නැත්තෙක්ම දුක් පීඩා නැත්තෙක්ම සුවපත් වූ සිත් ඇත්තෙක්ම කියලා ප්‍රාර්ථනා කරාම අපිට කවුරු හරි කෙනෙක් බැනගෙන යනවා. යනකොට මට හිතෙනවා මට හිතිලා තියෙනවා ප්‍රායෝගිකව. මේකා මේ බැනගෙන දැන් යනවනිස්. දැන් මම මේකට කේන්ති ගත්තොත් මගේ මේ තියෙන සනීපේ නැති වෙනවනේ. මම ප්‍රශ්නේ විසඳනවා. මේම ඔය කිව්වට මට වාගෙන අනුකම්පාවක් එන්නේ. ඔය පව් ඇත්තටම. හරිද? ඕම නෙමෙයි මේ ප්‍රශ්නේ මෙහෙම මම කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? මමත් අවුල් ගිහිල්ලා ප්‍රශ්නෙත් අවුල් යනවා තව ටිකක්. දැන් මම මේකෙදී අප්සෙට් යන්නේ. ඇත්තටම පිටින් මේ පැවිදි ජීවිතය ඇතුලේ මම නොයෙක් ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙනවා අධර්මවාදීන් සහ එක ඒවට මම මේ ඇත්තටම කියන්නේ. හරිද? පුදුම අනුකම්පාවක් එන්නේ. පුදුම මම වරගේ පෞගේ දවසල එක්කන් ගියා එක්තරා ඔය හාමුදුරුවෝ කෙනෙක් මේ උනාසෙට ඉතින් පව් ඉතින් නිවැරදි හික්මීමක් නැතිකම එක්කන් ගියා මේ පැමිණිල්ලකුත් දාලා නිකම් බොරුවට CID එකට. දැන් මං ගිහලා ඉඳන් ඉන්නවා. මගේ ඉතින් කාලේ පැය 3:00ක් විතර. මම දැන් ඉඳන් ඉන්නවා. උන්වහන්සේ ඇවිල්ලා වෙවුල කේන්තියෙන් තමන්ගේ අතේ තියෙන ටැබ් එකක් තියාගෙන ෆෝන් එකකුත් තියාගෙන වෙවුල මං කිව්වා ස්වාමීන් වහන්සේ ඔක්කොටම කලින් ඔය බය පැත්තකට දාන්න. බය වෙන්න එපා. මම ධම්මවිජය සයින්හන්සේ. මම හාමුදුරුවෝ කෙනෙක්. ඔබ හසි දානි වළඳලා දාවි. වතුරෝ නේද? මට දැන් දුකයි මේ මුන්හන්සේ ගැන. ඔබ හසි කොයිනම් දාවි. මම යනකොටත් අහලා දානි කොහින්ද ගන්න. ඇත්තටම මට අපරාධේ මගේ කාලේ අපරාධේ. මම ඒ ගැන කිව්වා මට මේවට කැප කරන්න කාලයක් නැහැ. මම වැඩ කරන කෙනෙක්. නමුත් කේන්ති අරගෙන වැඩක් නැහැනේ.
තේරෙනවද? මම පින්වතුනි මේ මගේ ජීවිතේ මේකට කැලී අදින්නේ ප්‍රායෝගිකවම මේ ධර්ම සැනසීම අපි එතනින් විඳින නිසා. නිසා මේකෙන් විඳින්න. බුදුරණන් වහන්සේත් කියනවානේ බාහනේ මේ මම මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මට මේ වගේ දේවල් හිතුණා මේ වගේ දේවල් ලැබුණා කියලා. ඒත් මහා තෙරුන් වහන්සේලා තේරාපදානවල මේ උදාන වනන්නේ නැද්ද? මේ උදාන ගාතාවල අර හේ වැස්ස වහිනවා මොනරු කෑ ගහනවා මම මෙහි සැපසේ ඉන්නවා. මමත් මේක තමයි අපිත් කියන්නේ. මේව උදාන. මේ ලෝකය දුවපු දෙන් අපි සැනසෙමින් ඉන්නේ. සිත සදා ගැනීමේ වටිනාකම ඊළඟට ලෝකයේ මිනිස්සු අප්‍රිය දේවල් වලට ගැටෙනවා. හැබැයි අසුබ සංඥා වගේ වඩපු මිනිස්සු අප්‍රිය දේවල් වලට ගැටෙන්නේ නැහැ. මොකද මේ මුළු ලෝකයම මේ අසුබයෙන් පිරීලා තියෙන, පිරීලා ඉතිරිලා තියෙන. අපි මොනවටද හැප්පෙන්නේ? අපි මොනවටද රණ්ඩු වෙන්නේ? ඔබට තේරෙනවද? සිත හදාගන්න. සිත හදන මග බුදුරජාණන් වහන්සේ විසින් දේශිතයි. හිත හදාගන්න. සුදුද්දසං සුනීපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහං. හරිද? සුදුද්දසං සුනීපුනං මේ අමාරු කැමැති තැන්වල වැටෙන තේරුම් ගන්න අමාරු දුෂ්කර සියුම් සිත යත්ත කාම නිපාතිනං කැමැති තැන්වල වැටෙනවා. කැමැති තැන්වල. චිත්තං රක්කේත මේදාවි. මේදාවි කිව්වේ පඬිතයාට. චිත්තං කිව්වේ සිතට, රක්කේත කියන්නේ රකින්නවා කියන එකට. පඬිතයා රකින්නේ මොකද්ද? සිත. චිත්තං ගුත්තං සිත රැකගත්තහුට සුඛාවහං සැපෙන් ඉන්න පුළුවන්. ඇත්තටම ගොරවන වැස්ස සමහරු අකුණට බයයි. සමහරු සර්පයන්ට බයයි. සමහරු හොල්මන් වලට බයයි. සමහරු ගෙම්බන්ට බයයි. එක ප්‍රශ්න. හිත හදාගත්තාම ගෙම්බත් එකයි, හොල්මනුත් එකයි, වැස්සත් එකයි, ගෙරව්වත් එකයි, පෑව්වත් එකයි, හරකෙක් මට මතකයි ඉස්සරම පින්ඩපාත යනකොට ඔය හරක් ඉස්සරහින් ගියම මට මතක් වෙනවා බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේට හරකෙක් යන්න කතාව. හරිද? අපිට ඉතින් කොළඹ පැත්තේ හරක් නැහෙනි ඉන්නවා. අර සත්තු හරක් මං කියන්නේ. අඩුයිනේ. අඩුයි. ඒ හිටියත් පින්වතුනි අර ගැරන්ඩිය කොළඹ පැත්තේ ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර අපි පොඩි කාලේ ගැරන්ඩියෙක් දැක්ක අම්මලා ණයෙක් ආවෝ කියලා කෑ ගහන්නේ. ගැරන්ඩියයි නාව හඳුර ගන්නවත් බැරි තරම්. දියබරියෙක් දැක්කත් කෑ ගහනවා. ඉතින් අපිත් ඒකටම පුරුදු වෙලා හිටියා. පැවිදි වෙලා මුල්ම කාලේ මට මතකයි මම හරකෙක් ගාවින් යන්නේ. හරක වම් පැත්තේ ඉන්නවනේ මම පාර මාරු වෙලා දකුණු පැත්තෙන් තමයි යන්නේ. මේක මට අනීදෝ කියලා මට හිතෙනවා. හැබැයි කාලයක් ගිහිල්ලා අර ලෝකයේත් එක්ක ගැටෙන ස්වභාවය ඒව නැති වුණාට පස්සේ දැන් මට ඊයේ මගේ පොඩි සායනහසේ නමක් මැසේජ් එකක් දාලා තියෙනවා. මේ සේනසුනට අලියෙක් ඇවිල්ලා අලියා ඉස්සරහටම හම්බෙලා සායනහසෙත් පාඩුවේ ගිහිල්ලා අලියත් පාඩුවේ ඉඳලා මට මැසේජ් එකක් දාන ලොකු සායසේ බොහොම පිං හිත හදාගන්න උදව් කරාට. මරණ සතිය කොච්චර වටිනවද කියන එක තේරුණේ. මොකද මං හිතුවා අලියා මාව පාගයි කියලා. මට දුවල වැඩක් නැහැ. කොහොමත් රූප ධර්මතා කවදත් නැසෙනවා. නාම ධර්මතා එක සුරු කරගෙන ඉන්නවා. පාගල දවරව මට ප්‍රශ්නයක් නැහැ. මං මේ පිළිබඳව සිහින් ඉන්නවා කියලා පොඩි සායන්සේ මැසේජ් එකක් දාලා අලියත් පාඩුවේ ගිහිල්ලා. ඇත්තටම කියනවනේ මේ සනීපේ හරි වටිනවා. නැත්තම් මිනිස්සු ඕගොල්ලෝ රැයට ගමනක් යන්න පුළුවන්. ඕගොල්ලෝ රැයට ගමනක් යද්දී ඕගලන්ට තේරෙනවා නිකන් ගේ ළඟටම එද්දි හොල්මන ටිකක් පිටිපස්සෙන් වේගෙන් එනවා වගේ තේරලා දුවන්නේ නැද්ද? අර එනකන් ඈතින් ඉතිපිසෝ භගවා කී කියලා ගේ පේන මානෙට ආවට පස්සේ මිගලන්ට හිතන හොල්මන නියම් බදලා අල්ලගනී වගේ. ඕගොල්ලෝ නෙමෙයි මාත් දුවලා තියෙනවා. දැන් නම් පිඟුතුනි කැලේමනේ ඉන්නේ. කොට්ට කැලේමයි. කුටිවල කවුරුත් නැහැ සමහරක් වෙලාවට. දැන් එහෙම ගානක් නෑ. ඇයි හිත හදාගන්න. චිත්තං ගුත්තං සුඛාවහං රජෙක් වගේ ඉන්න පුළුවන්. හිත ධම්මජා ඕ ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ ස්වාමීන් වහන්සේට ප්‍රසිද්ධිය තියෙනවා, බණ කියනවා, රටේ මිනිස්සු දන්නවා පිංගුතුනි. ඔබ විශ්වාස කරන්න. මම ප්‍රාර්ථනා කරනවා කවදද මේකෙන් නවතින්න පුළුවන් කියලා. දැන් මම මේක ටිකක් එළියට ඇවිල්ලානේ. මට මේ පාරේ ටිකක් යන්න වෙනවා. මම බණ ටික කියනවා. හැබැයි මම මේ හිත ඇඟිලි ගැනගෙන ඉන්නේ කවදද මම මේකෙන් නවතින්නේ කවදද කියලා. මට බලෙන් නවත්ත ගන්න ඕනේ. මම හෙට නවත්තනවා කියලා නවත්තන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට බණ ටිකක් කියන්න ලැබීම, මිනිස්සු බණ ටිකක් අහනවා කියන්නේ හරිම තෘප්තිමත්. මම අපි හිත හදාගත්තා වගේම මිනිස්සු හිත හදා ගන්නවා කියන එක අපිට සතුටක්. හැබැයි මතක තියාගන්න පෙරේද මට එක්කෙනෙක් කියලා ස්වාමීන් වහන්සේ කවදා හරි දවසක මිනිස්සු වහන්සේගේ බණ අහන එක නවත්තයි. ඔබ වහන්සේ ඔය අධර්මවාදීන්ට විරුද්ධව මං කිව්වා. කවදා හරි දවසක මිනිස්සු මගේ බණ අහන එක නවත්තනවද? මං අදහවස බුදුන් ඇදලත් ප්‍රාර්ථනා කරන්නේ ඒක. මොකද මට ඒ සනසීමම මහත්. ඒ විවේකයම මහත්.
කවදා හරි දවසක දැන් වාහනේ පාවිච්චි කරන්නේ බන වලට යන්න ඕන නිසා. ෆෝන් එකක් පාවිච්චි කරන්න වෙලා තියෙන බන ටික ගන්න ඕන නිසා. කම්පියුටර් එකක් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ බන ටික එඩිට් කරන්න ඕන නිසා. කවදා හරි දවසක ඕක නැවතුනොත් කාර් එකත්, කම්පියුටර් එකත්, ෆෝන් එකත් තුනම එක ගොඩට ගහලා ලාම්පු තෙල් කාලක් දාලා ගිනි කූරක් දානවා. ඉවරයිනේ කතාව. සැනසීමයිනේ. නෑ කියලා හිතනවා. එහෙනම් ප්‍රාර්ථනා කරන ඔබේ ජීවිතේ කවදා හරි දවසක ඒ දර්ශනේ දැක ගන්න ඔබට ලැබේවා කියලා. අනිවාර්යෙන් කරන්න. ඒකට හේතුව මේක ඒවා ලොකු නෑ. සමහරක් විට ඒ නවතින තැන දක්වා අපි ඇඟිලි ගැන ඉන්නවා. ඒක හැමදාම ජීවිතෙත් එහෙමයි. මේ ජීවිතෙත් අපිට ලොකු නෑ. භික්ෂුව ඕන කෙනෙක්ට මේ ජීවිතේ නවතින තැන දක්වාම අපි මේ ඇඟිලි ගැන ඉන්නවා. මේ නිරෝගීකම ඉවර වෙලා ලෙඩ වෙන දවස වෙනකන් අපි මේ ඇඟිලි ගැන ඉන්නවා. මේ තරුණකම ඉවර වෙලා වයසට යන දවස වෙනකන් අපි මේ ඇඟිලි ගැන ඉන්නවා. මේ ජීවිතය ඉවර වෙලා මරණයටපත් වෙන දවස වෙනකන් අපි ඇඟිලි ගැන ඉන්නවා. රහතන් වහන්සේ කියනවනේ මා මේ ස්කන්ධ ටික පරිහරණය කරන්නේ ගැරන්ටි හැවක් එල්ල ගත්තා වගේ පිළිකුලෙන්. රහතන් වහන්සේ කියනවනේ මා මේ ස්කන්ධ පරිහරණය කරන්නේ ගැරන්ටි හැවක් අංගේ එල්ලලා තියනවා වගේ පිළිකුලක්. මම මේකට ආස නැහැ. නමුත් මට පෝෂණය කරන්න වෙලා කවදාද මා මේකෙන් නිදහස් වෙන්නේ, කවදාද මා මේකෙන් නිදහස් වෙන්නේ කියලා මිනිස් රහතන් වහන්සේ කල්පනා කරනවා. ස්කන්ධ දුකෙන්. හරි. සයිතනට හිත හදා ගැනීම අපිට කරන්න පුළුවන්. ඒ කරගත. ඔන්න භාවනාව කුසල ධම්මේ භාවේති වඩේති इति භාවන. කුසල ධර්මයන්ගේ වැඩිම භාවිතාව භාවනාවයි. භාවනා කරන කෙනාට ලැබෙන ජීවිත ප්‍රතිලාභ තමයි මේවා. සමහර වහනවා ස්වාමීනි. භාවනා කරලා ඔයගලන්ට මොනවද ලැබුණේ? දැන් ලැබිච්චයක් පෙන්වන්න එපා. සනීප කියන එක කොහොමද පෙන්වන්නේ? කියනවා. සනීපක කුෂ්ඨයක් පෙන්වන්නේ කොහොමද මට පෙන්නත හැකි මේ මට ලැබුණා කියලා. කුෂ්ඨය හොඳ වෙලා නම් කෝ ස්වාමීනි හොඳයි දැන් නෑ. සුවපත් සනීපයි. ඒ වගේ මේකේ යනකොට දරුමල්ලෝ බිරින්දෑවරු ලැබුණා නම් ඔන්න පෙන්නත හැකි මේ මට බණ කියන්නේ කියලා. දරුවෙක් ලැබුණා, බරින් කියලා බිරිඳක් ලැබුණා, බණ කියන්නේ කියලා ගයක් ලැබුණා කියලා. භෞතික නැත. භෞතිකයක් නැත. අද වෙනතුරු මම මේ බණ කියාගෙන ආපු කාලේ මම මේ ඔබට කියන්නේ මට සේනාසන ගණනාවක් පූජා කරන්න ආවා අපිට. හැබැයි තමුත්තේගම ඉන්න සේනාසනේ විතරයි තියෙන්නේ. වෙන එකදු මිනිස්සු පූජා කරන්න ආවා. එකදු තැනක්වත් අරගෙන හැදුවේ නැහැ. ඇයි? මට තමුත්තේගම සුජාත පුත්‍රයෙක් ඇති. මගේ පැවිදි ජීවිතය ගත කරන්න එච්චරයි. තව අරගෙන මම කොහොමද මහන්සි වෙන්නේ නුවරත් එකක් අරගෙන මම දන්නේ ඉස්සරහට මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වෙනස් වෙයිද කියලා. නමුත් මං කොහොමද හදන්නේ? අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව අවශ්‍යතාවය විතරක් කරන ගානට හිත හදාගත්ත කෙනාට සැනසීමෙන් ජීවත් වෙලා මෙරළ යන්න පුළුවන්. ඒ ඔබට මේ දේශනාව හිත හදාගන්න එකේ ප්‍රතිලාභ අපිට මම සාමාන්‍යයෙන් කරන්නේ නැති දේශනාවක් මේ අපි ගැන කතා කරන එක. නමුත් මේ දේශනාව පුරාම මම මේක ගැන කතා කරේ මට මේකට අප වෙන්න පුළුවන්. මම ලැබපු ලාභය විතරක් නිසා. මම ලැබපු ලාභයෙන් විතරයි. නැත්නම් ඔයගොල්ලෝ කියනෝනේ හාමුදුරුවෝ පොතේ තියෙන එක කියනවා කියලා. මේ පොතේ තියෙන එකට පිටර හිතේ තියෙන එක කිව්වේ. පොතේ තියෙන ගාථා විතරයි. ඊටු කරුණු ඔක්කොම හිතේ තියෙන. මේක ප්‍රායෝගිකයි, ප්‍රැක්ටිකල්. කවුරු හරි කෙනෙක් නෑ කියනවා නම් මේ සිවුර අප කරනවා. මේ සිවුර අපයි. පිටුතුනි මේ සනීපේ හිත හදාගන්න කෙනාට ලැබෙනවමයි. සහිත හදාගන්න. චිත්තං රක්කේත මේ දාවි. චිත්තං ගුත්තං සුඛාවහං කියන බණපදේ නැවත මතක් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. කාලය අවසන් නිසා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සුවසේම නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඉතාලියේ පදිංචි පුෂ්පා අයිරාංගනී බ්‍රේසියා කියන පින්වන්ත අත්තම්මා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ 2021 22 වෙනි දින ජන්මදිනයේ සමන දීර්ඝායුතු මන්දස්මිත පුතුණුවන්ට ආශිර්වාද කිරීමට ඒ වගේම අලුත උපන් සිද්ධාර්ථ පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම නිශාන් මදුරංග චමෝදි මහේෂ්කා දීර්ඝායු මන්දස්මිත එල්ලේ ජොසපින් නෝනා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පූජනීය ධම්මවිජය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම නාත්තණ්ඩිය ජින දේශක ස්වාමීන් වහන්සේට ඇතුළු සියලු සංඝයා වහන්සේලාටත් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කම් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සිහිපත් කරන බව සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම දීර්ඝායු පුතු බොහොම ධර්ම ශ්‍රවණය කරන පුංචි පුතුණුවන් කෙනෙක්.
සදැහැති ප්‍රඥාබර පින්වන්ත පුතුණුවන්ට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනීය ආකාරයකට මේ උතුම් ධර්ම දේශනාව තමන් ලොකු වෙලා හරි අහන දවසකට අහන්න පුළුවන්කම ලැබෙයි. ඒ අහන දවසට තමන්ගේ හිත හදාගන්න මේ දේශනාව හිත හදා ගැනීමේ ප්‍රතිලාභය වටහාගෙන මේ බුද්ධ ශාසනය තව තවත් හැසිරෙන්න මේ කුසල කර්මයේ හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුන්ගේ නමින් මියගිය නම් සිහිපත් කළ නොකළ සියලු දෙනා පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව්